ශාන්ති 2022 පළවෙනි මාස 18 වෙනි දින උදෑසන මුරලි බාප්දාදා මදුබන් ජනවාරි 18 වෙනිදා පිතාශ්‍රීගේ සැමරුම් දිනයේ පන්තියේ කියවීම සඳහා බාප්දාදාගේ අමිල ශ්‍රේෂ්ඨ වදන් සුමිහිරි දරුවනේ හිමිදිරි උදෑසනින් අවදි වී බොහෝ සෙනෙහසින් බාබාව සිහිපත් කරන්න. ඔබ බාබා සිහි කරන්නේ නම් බාබා ඔබට සෙනෙහස පා ඔබව ඇදගනි. ගීතය ඔබ හමු වීමෙන් මට මුළු ලොවම ලැබුණා. ඕම් ශාන්ති. බාබා නැවත නැවතත් ඔය මිහිරි දරුවන්ට පහදා දෙයි දරුවනේ Taman ජීවාත්ම බව සලකන්න. මෙම සිරුර මගේ නොවේ. එය විනාශ වීමටයි යන්නේ. අප පියා වෙතට යා යුතුය. මෙම කුල්මත් බව සහ ඥානය පවත්වා ගැනීමෙන් ඔබට බොහෝ ආකර්ෂණයක් ඇති වෙයි. ඔය පැරණි සිරුරු හලා දමන අන්දම ඔබ දන්නවා. අප මෙහි සිටිය යුතු නැහැ. එබැවින් ඒ සිරුරු කෙරෙහි ඇති බැඳීම හලා දමන අන්දම ඔබ දන්නවා. අප මෙහි සිටිය යුතු නැහැ. එබැවින් ඒ සිරුරු කෙරෙහි ඇති බැඳීම අවසන් කරන්න. අප මේ සිරුරු තුල සිටින්නේ සේවය කිරීමට පමණයි. අපට ඒවා කෙරෙහි බැඳීමක් නැහැ. අපට තිබෙන්නේ නිවසට යාම පමණයි. සංගම යුගයේ මෙම කාලය උත්සාහ දැරීම සඳහා අත්‍යවශ්‍යයි. අප උපත් 84 චක්‍රය වටා ගොස් ඇති බව අපට වැටහෙන්නේ දැන් පමණයි. පරම පියා පවසන්නේ ඔබගේ ව්‍යාපාර ආදිය කරගෙන යන්න. ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර මේ සියල්ල අවසන් වීමට යන බව ඔබගේ බුද්ධියෙන් සිහි කරන්න. අප දැන් ආපසු නිවහනට යා යුතුය. පරම පියා සෑම විටම වාසය කරන්නේ නිවහනේය. ඔබට පැය 8ක් ව්‍යාපාර කළ හැකි අතර පැය 8ක් විවේක ගත හැක. ඉතිරි කාලයේ අසීමිත පියා සමග මෙම කතා බහේ මෙම හදවතට සමීප කතා බහේ යෙදෙන්න. පියාගේ ශ්‍රීමත් වන්නේ සුමිහිරි දරුවනේ නිරන්තරයෙන් ස්මරණ වන්දනා ගමනේ යෙදී සිටින්න. ඔබ ස්මරණ වන්දනා ගමනේ වැඩියෙන් සිටින තරමට පදාර්ථ වඩාත් ඔබගේ සේවකයන් බවට පත්වේ. සන්‍යාසීන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැත. ඔවුන් යෝගීවරු වන අතර ඔවුන් බ්‍රහ්මී තත්ත්වය තුලට මුසු විය යුතුය යන විශ්වාසය ඔවුන්ට තිබේ. ඔවුන් බොහෝ ස්ථිරව සිටී. මෙපමණයි. මා දැන් යනවා. මා මේ සුරුර දමා යනවා. ඔවුන් විශාල උත්සාහයක යෙදේ. භක්ති මාර්ගයේ බොහෝ බැතිමතුන් තම දේවතාවන් මුණ ගැසීම සඳහා සිය දිවි නසා ගනී. ජීවාත්මයේ සිය දිවි නසා ගැනීම කියා ඔබට කිසි විටක කිව නොහැක. මන්ද එය කිසිදා සිදුවිය නොහැක. නමුත් ශරීරයේ සිය දිවි නසා ගැනීම තිබේ. ඔය දරුවන් යෝගාවේ සිටී. එබැවින් ඔබ අමරණීය මෙනි. යම් දෙයක් කිරීමේ සිතුවිල්ල ඔබට කිසි විටක ඇති නොවේ. නමුත් එම ස්ථිතිය ශක්තිමත් විය යුතුය. ප්‍රථමයෙන්ම ඔබ Tamanගේ ඇතුළාන්තය පරීක්ෂා කළ යුතුය. මා තුල යම් දුර්වලතා තිබෙනවාද? ඔබට දුර්වලතා නොමැතිනම් ඔබ හොඳින් සේවය කිරීමට හැකි වෙයි. පියා පුතු පෙන්වන අතර පුතා පියාව පෙන්눔 කරයි. පරම පියා ඔබව වටිනා අය බවට පත් කර ඇති අතර ඔබ ඉන්පසුව අලුත් අයට පරම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුය.
පියා ඔය දරුවන්ව බොහෝ දක්ෂයින් බවට පත් කර තිබේ. සේවය කර ඉන්පසුව මෙහි පැමිණෙන ඊටා හොඳ දරුවන් බොහෝමයක් සිටින බව ඔබ බාබා දන්නවා. දිවා රෑ මෙම සිතුවිල්ල තිබේ. මා මේ කෙනාගේ ජීවිතයේ වටිනා එකක් කරන්නේ කෙසේද? මෙසේ කිරීමෙන් මාද මගේ ජීවිතයේ ප්‍රගතියක් ලබයි. සතුට තිබෙන අතර තම ගම්වල සිටින සියලුම මිනිසුන්ව ඉහළ නැංවීමට සහ තම සමකාලීනයන්ට සේවය කිරීමට උත්සාහයක් තිබේ. පියාද පවසන්නේ පින්කම් ආරම්භ වන්නේ තම නිවසින. පරම පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට ඉගැන්වීම් ලබා දෙයි. දරුවනේ ප්‍රථමයෙන්ම ඔබ තමාව ඉහළ නැංවිය යුතුයි. ආධ්‍යාත්මික කල්ප වෘක්ෂය පෙර කල්පයේ තිබූ එකම බව පරම පියා දන්නවා. මෙය ගසක් වන අතර එහි සියලු කොටස් තිබේ. ඔබ තව දියුණුවත්ම ඔබට සෑම දෙයකම දර්ශන ලැබේ. සියලු දෙනා ජීවත් වන අන්දම ගැන පාරම්පරික ඥානමය වෘක්ෂය අනිවාර්යෙන් තිබේ. ජීවාත්ම එහි සිට අංක පිළිවෙලට පැමිණෙන බව බුද්ධිය දන්නවා. සේවය කළ යුත්තේ කෙසේද ගැන ඔය දරුවන් ඥාන සාගරය කැළතිය යුතුයි. එමෙන්ම පරම පියාගේ සිහි කිරීමද තිබිය යුතුයි. සිහිපත් කිරීම තුලින් පමණයි ඔබ ප්‍රගතියක් ලබන්නේ. බාබා මෙසේ කියනු ඇත. නාටක සැලසුමට අනුව ගෙවි ගිය සියල්ල හොඳයි. ආදරණීය දරුවනි, ඔබ දියුණුවත්ම ඔබට යෝගා බලයේ ශක්තිය තිබේ. එවිට ඔබ කෙනෙකුට ටිකක් විස්තර කළත් ඔවුන්ට විගසින් වැටහේ. මෙය ඥාන ඊතලය ලෙසද හැඳින්වේ. කෙනෙකුට ඊතලයක් වැදුණු විට ඔහු තුවාල වෙයි. පළමුව ඔහු තුවාල වන අතර ඉන්පසුව ඔහු පියාට අයත් වෙයි. එබැවින් හුදකලාව අසුන්ගෙන විවිධ ක්‍රමවේද සොයා ගන්න. ඔබ රාත්‍රියේ නිින්දට ගොස් උදේ අවදි වෙනවා. නොවේ. නැහැ, මම උදෑසනින් අවදි වී බොහෝ සෙනෙහසින් බාබාව සිහි කළ යුතුය. රාත්‍රියේද සිහිපත් කිරීමේ හිඳමින් නිින්දට යන්න. ඔබ බාබාව සිහි නොකරන්නේ නම් පියා ඔබට සෙනෙහස පාන්නේ කෙසේද? ආකර්ෂණයක් නොතිබේ. නාටකයේ සියලුම අන්දමේ දරුවන් අංකානුරූප වන බව බාබා දන්නා නමුත් ඔහු නිකම් නිසලව අසුන්ගෙන සිටින්නේ නැත. ඔහු ඔබට උත්සාහ දරන ලෙස දිරිගන්වනු ඇත. එහෙම නේද? ඔය දරුවන් එය නාටකයේ ඇති බව පවසා අත් නොහැරිය යුතුය. එසේ නැත්නම් ඔබ අවසානයේ බොහෝ පසුතැවිලි වෙයි. මා කිසිම හේතුවක් නැතිව මෙය කළා. මම මායාගේ බලපෑමට හසු වුණා. පියාට අනුකම්පාවක් ඇති වෙයි. ඔහු තමාව නිවැරදි නොකරන්නේ නම් ඔහුගේ తত্ত্বය කුමක් වෙයිද? ඔහු විලාපදී හඬා දඬුවම් විඳී. මේ නිසයි පරම පියා ඔබට නැවත නැවතත් මෙම අවවාදය දෙන්නේ. දරුවනේ, ඔබ අංක සම්පූර්ණ විය යුතුය. ඔබ නැවත නැවතත් තමාව පරීක්ෂා කළ යුතුය. ඔය සෑම දරුවෙක්ම Tamanගෙන් මෙසේ විමසිය යුතුය. මට පියාගෙන් සියල්ල ලැබී තිබේ. එබැවින් මට අඩු මොනවාද? ඔබ තමාගේ ගැඹුරටම ගොස් ඇතුළාන්තයේ දෙස බැලිය යුතුය. නාරදගෙන් මෙසේ විමසූසේ Taman ලක්ෂ්මි විවාහ කර ගැනීමට සුදුසු බව ඔබ සිතනවාද? පියාද විමසන්නේ ඔබ ලක්ෂ්මි විවාහ කර ගැනීමට තරම් සුදුසු වී තිබේද? ඔබට ඒවා ඉවත් කර ගැනීමට උත්සාහ දැරීමට සිදුවන
තමන් තුළ තවමත් ඉතිරිව ඇති දුර්වලතා මොනවාද? අලුත් දරුවන්ට මෙසේ විස්තර කර දෙනවා. ඔබ දැන් අංග සම්පූර්ණ විය යුතු නිසා ඔබ තුල දුර්වලතා තිබේද කියා බාබාට පවසන්න. පියා පැමිණෙන්නේ ඔබව අංග සම්පූර්ණ කිරීමට පමණයි. එබැවින් ඔය සෑම කෙනෙක්ම Tamanගෙන් විමසන්න. මා ලක්ෂ්මි සහ නාරායන මෙන් අංග සම්පූර්ණ වෙලාද? ඔබ තුල දුර්වලතා තිබේ නම් ඔබට ඉවත් කර ගැනීමට නොහැකි දුර්වලතා මොනවාද කියා ඔබ පියාට පැවසිය යුතුය. එබැවින් ඔබ කල යුත්තේ කුමක්ද කියා ඔහු කියනු ඇත. රෝගයක් ඉවත් කළ හැක්කේ ශල්‍ය වෛද්‍යවරයෙකුට පමණයි. එබැවින් අවංකකම හා සත්‍ය තුලින් Tamanගේ ඇතුළාන්තය දෙස බලන්න. මා තුල තිබෙන දුර්වලතා මොනවාද? ඔබගේ දුර්වලතා ගැන ඔබ බාබාට කියන්නේ නම් බාබා ඔබට අවවාද ලබා දෙනු ඇත. බොහෝ දෙනෙකුට දුර්වලතා තිබේ. සමහරුන්ට කෝපයද, සමහරුන්ට තණ්හාවද, සමහරුන්ට නිෂ්ඵල සිතුවිලිද තිබේ. එබැවින් ඔවුන්ට ඥානය ධාරණය කරගත නොහැක. පරම පියා දිනපතාම විස්තර කරයි. මෙතරම් විස්තර කිරීමට අවශ්‍ය නැති උනත් මේ දේවල් ධාරණය කරගත යුතුය. පංච පාපයන් පරාජය කිරීම පිළිබඳ කාරණය අයත් වන්නේ මෙකලටයි. ඔබ තුල එම නපුරු භූතාත්ම නොමැති වුණත් එම පංච පාපයන් උපතින් උපතට ඔබ තුලට ඇතුළු වී ඔබව දුකටපත් කර තිබේ. රාගය නැමැති නපුරු භූතාත්මය ගැන බාබා ඔබට දිනපතාම පහදා දෙයි. S2 ඔබව බොහෝසේ මුලා කරන නිසා ඔබට ජීවාත්ම දෙස බැලීමේ ඊටා හොඳ පුහුණුවක් තිබිය යුතුය. මා ජීවාත්මයක් වන අතර ඒ කෙනාද ජීවාත්මයකි. ඔය ජීවාත්ම සහෝදරයන් නොවේද? ඔබ මේ සිරුර දෙස නොබැලිය යුතුය. අප සියලු ජීවාත්ම ආපසු නිවසට යාමට යනවා. පියා අපව ආපසු නිවහනට ගෙන යාමට ඇවිත් නමුත් ඔබ සියලු ගුණධම් වලින් පිරිපුන් වී සිටීද කියා ඔබ බැලිය යුතුය. මට අඩු කුමන ගුණ ධර්මයේද? ජීවාත්මයක් දෙස බැලූ විට ඔහුට මෙසේ කිව හැක. මේ ජීවාත්මයට මෙම දුර්වලතාවය තිබේ. එබැවින් ඔහුගේ රෝගය අවසන් විය හැකි ලෙසින් අසුන්ගෙන ඔහුට ධාරාවක් ලබා දෙන්න. ඔය දරුවන් බාබා සමග මිහිරි දේවල් ගැන කතා කළ යුතුය. බාබා ඔබ මේ වගේ. බාබා ඔබ බොහෝ මිහිරි. එබැවින් පියාගේ ස්මරණයේ සිටීමෙන් ඔබ පරම පියාට ප්‍රශංසා කිරීමෙන් මෙම නපුරු භූතාත්ම ඉවතට දිවගොස් ඔබ සතුටටපත් වේ. මෙම ගස වැඩෙන්නේ ඊටා සෙමින් බව ඔබ දන්නවා. මායා ඔබව සෑම පැත්තකින්ම වට කරන අතර ඉන්පසුව ඔබ නැතිවනසේ මායා ඔබ මත එවන් ඡායාවක් පතිත කරයි. ඔබ පියාගේ හස්තය අත්හරි. ඔය සෑම දරුවෙකුටම පරම පියා සමග සම්බන්ධයක් තිබේ. සියලුම දරුවන් අංක පිළිවෙලට උපකරණයි. අච්චා. බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ සියලුම මිහිරි සහ ගැඹුරු ලෙස ආදරණීය දරුවන්ට මව පියා සහ බාප් දාදාගේ හදවත පටලෙන් සෙනෙහස ස්මරණය සහ සුබ උදෑසනක් ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට নমස්කාර කරයි. අව්‍යක්ත බාප් දාදා
අවසන් සේවයේ අවසන් ස්වરૂපය. ඔබගේ අවසන් ස්වરૂපයේ දර්ශන ඔබට නොකඩවා ඇතිවනවාද? ඔබ වඩාත් සමීපයට පැමිණෙන තරමට එය දැනටමත් ඔබ ඉදිරියේ ඇති බවක් ඔබ වැඩියෙන් අත්විඳිනු ඇත. ඔබ මේ දැන් එය බවට පත්වීමට යන බව ඔබට දැනේ. මහලු කෙනෙකුට තමා දැන් මහලු බැවින් විගසින් නැවතත් ලදරුවෙක් වීමට යන බව දැනෙනසේම ඔබට ඔබගේ අවසන් ස්වરૂපය පිළිබඳ අවධානය පමණක් නොවේ. නමුත් ඔබ වර්තමානයේ කවුරුන්ද සහ ඔබ වීමට යන්නේ කවුරුන්ද කියා ඔබට පැහැදිලි දර්ශනයක් නොමැතිද? ආරම්භයේදී ඔබ පැවසුවේ ඔබගේ ගමනාන්තයට ඔබ ළඟා වූ විට එය තව එක පියවරක් පමණක් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි. ඔබ දැනටමත් එක පාදයක් තබා ඇති බවත් ඔබ දැන් අනෙක් පාදයේ තැබිය යුතු බවයි. තිබෙන වෙනස එය පමණක් බවයි. එබැවින් ඔබගේ අවසන් ස්ථිතියද එතරම් සමීප බව ඔබට දැනෙනවාද? ඔබට එය පැහැදිලිව පෙනෙනවාද? කැඩපතක ඔබගේ රුව ඉතා පැහැදිලිව දැකිය හැකි සේම ඥාන කැඩපතේ ඔබගේ අවසන් ස්වરૂපයද ඒ ආකාරයෙන්ම පැහැදිලිව දිස්විය යුතුය. ඔබ ඉදිරියේ ඉතා අලංකාර ඇඳුමක් තිබෙන විට සහ ඔබ අඳින්නේ එය බව ඔබගේ අවධානය තුල තිබෙන විට ඔබට එම ඇඳුම ඔබ ඉදිරියේ දැකිය හැකි නිසා එම ඇඳුම ඇඳීමට ඇති වේලාව සමීපවත්ම ඔබගේ අවධානය එය වෙතට ඇදී යයි. ඒ අන්දමින්ම ඔබ ඉදිරියේ ඔබගේ අවසන් ස්වરૂපය ඔබට පෙනෙනවාද? එමෙන්ම ඔබගේ අවධානය එය වෙතට ඇදී යනවාද? එය ආලෝක ස්වરૂපයක් හෝ ඇඳුමක් ලෙස හැඳින් වූවත් ඔබට දැකිය හැකි වන්නේ ආලෝකය පමණයි. සුරදූතයන්ගේ ස්වરૂපය කුමක්ද? ආලෝකයයි. ඔවුන්ව දකින අය අත්විඳින්නේ සුරදූතයන් ආලෝකමත් ඇඳුම් අඳින අය ලෙසයි. ඔවුන්ගේ කිරුළු ආලෝකමත්, ඔවුන්ගේ පැළඳුම් ආලෝකමත්, එමෙන්ම ඔවුන්ගේ සැරසිලි ආලෝකමත්ය. ඔබ කොහේ බැලුවත් ඔබට පෙනෙන්නේ ආලෝකය පමණයි. ඔබ ඔවුන්ගේ හිස මත බලන විට ඔබට පෙනෙන්නේ ආලෝකමත් ඔටුනු පමණයි. ඔවුන්ගේ ඇස්වලින් ආලෝක කිරණ මතුවන අන්දම ඔබට පෙනෙයි. එබැවින් ඔබ ඉදිරියේ එවන් ස්වરૂපයක් ඔබට දැකගත හැකිද? ඔබගේ ශක්ති ස්වરૂපයේ චරිත කොටස ශක්තිය ස්වરૂපය හෙළිදරව් වන්නේ කෙසේද? ආලෝක ස්වરૂපයෙන්ය. ඔබ ඉදිරියට පැමිණෙන ඕනෑම කෙනෙක් තත්පරයකදී අශාරීරික විය යුතුය. එය සිදුවන්නේ ආලෝක ස්වરૂපයෙන් පමණයි. ඔබ ඇවිදින විට සහ එහෙමෙහි එන විට ප්‍රදීපාගාරයක් වන්නේ නම් ඔබගේ සිරුර කිසිවෙකුට දිස් නොවේ. විනාශ කාලයේ ඔබට ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීමට අවශ්‍ය නම් එවිට සියලුම අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ඔබ ප්‍රතිපාගාරයක් විය යුතුය. ඇවිදින විට සහ එහෙමෙහි යන විට ඔබගේ මෙම ස්වરૂපය පුහුණු කරන්න. ඔබ දැන් මෙය පුහුණු විය යුතුය. ඔබගේ සිරුර මුළුමනින්ම අමතක කර දමන්න. ඔබට යම් වැඩක් කිරීමට තිබෙන විට පවා ඔබට ඇවිදීමට හෝ යමෙක් සමග කතා කිරීමට සිදුවන්නේ නම් එවිටද එසේ කිරීමට ආලෝකමත් සුරදූත ස්වરૂපයක් ආරූඪ කරගන්න. ඔබට චරිත කොටසක් රඟපෑමට තිබෙන විට ඔබ ඇඳුමක් ඇඳ ගන්නා අතර ඔබගේ චරිත කොටස අවසන් වූ පසුව ඔබ එය ගලවා දමයි.
ඔබ තත්පරයකදී එය අඳින අතර ඊළඟ තත්පරයේ ඉන්වෙන් වේ. මෙම පුහුණුව ස්ථීර වන විට එන්නතක් ලබා දීමෙන් වේදනාව ඉවත් වන ලෙසින් කර්මයේ විඳවීමද අවසන් වෙයි. හතයෝගින් සිරුරින් වෙන්වීමට තැත් කිරීම ඔබට පුරුදු පුහුණු කරයි. ඒ අන්දමින්ම ඔබට ස්මරණීය ප්‍රතිමූර්තියක් වීමේ එන්නත ලැබුණු සැනින් සිරුර පිළිබඳ අවධානය අතුරුදහන් වෙයි. තමන් ආලෝක ස්වરૂපයක් වීම ඔබ අත්විඳින අතර අන් අයද ඔබගේ මෙම ස්වરૂපය අත්දකි. කළ යුතුව තිබෙන අවසාන සේවය මෙයයි. මෙය මගින් ඔබගේ සියලුම ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් සැහැල්ලු වෙයි. එනම් සැහැල්ලු බව ඇති වෙයි. මෙවන් කියමනක් තිබේ. කන්දක් පවා අබ ඇටයක් මෙන් වෙයි. ඒ අන්දමින්ම ඔබ ආලෝක ස්වરૂපයේ ස්ථාවර වන විට ඔබගේ සියලුම ව්‍යාපාර සැහැල්ලු වෙයි. ඔබට ඔබගේ බුද්ධිය වුවද වැඩිපුර භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත. සැහැල්ලු කිසිවක් වෙනුවෙන් ඔබට ඔබගේ බුද්ධිය භාවිත කිරීමට අවශ්‍ය නොවේ. මෙම ආලෝක ස්වરૂපය ආරූඪ කර ගැනීමෙන් ඔබ මාස්ටර් ජනි ජනන්හාර් සෑම කෙනෙකුගේම රහස් දන්න කෙනා සහ මාස්ටර් ත්‍රිකාලදර්ශී වීමේ සුදුසුකම් වර්ධනය කර ගනී. එවිට ඔබට යමක් කළ යුතුද නැද්ද කියා සිතීමට පවා අවශ්‍ය නොවේ. ඔබ ක්‍රියාවට නැංවිය යුතු නිවැරදි සිතිවිලි පමණක් ඔබගේ බුද්ධිය තුල තිබේ. එම ස්ථිතිය තුල සිටින අතර කර්මයේ ඵලය විඳීම පිළිබඳ හැඟීමක් ඇති නොවේ. ඔබ එන්නතක බලපෑම යටතේ සිටින විට ඔබ කතා කරමින් සෙලවුණත් ඔබට ඒ ගැන අවධානයක් නොමැත. ඔබ යමක් සිදු කරන බවට අවධානය පවා ඔබට නැත. සියලු දේම අකණ්ඩව ඉබේටම සිදුවෙයි. ඒ අන්දමින්ම කර්මයේ ඵලය සහ ක්‍රියා සිදු කිරීම නොකඩවා සිදුවේ. නමුත් ඔබට මේ පිළිබඳව කිසිදු අවධානයක් නොමැති වෙයි. එය ඔබව ඒ දෙසට ආකර්ෂණය නොකරයි. එවන් ස්ථිතියක් අවසන් ස්ථිතිය ලෙස හඳුන්වයි. ඔබ මෙම ස්ථිතිය ඇති කර ගැනීම පුහුණු විය යුතුයි. මෙම ස්ථිතිය කෙතරම් සමීපද? ඔබ මෙම ස්ථිතිය ඉදිරියට පැමිණ තිබේද? ඔබට අවශ්‍ය වන විට ආලෝක ස්වરૂපය බවට පත්වන සහ ඔබට අවශ්‍ය වන විට සිරුර තුලට පැමිණ ඔබ කල යුතු කුමක් හෝ සිදු කරන ස්ථිතිය ඔබ සෑම විටම මෙම මනෝ ස්ථිතිය පවත්වා ගන්න තැනට පැමිණෙන තුරු ඔබ අඩුතරමින් විටින් විට මෙම ස්ථිතිය ඇති කරගත යුතුයි. ඔබට මෙම ස්ථිතිය සෑම විටම ඇතිවිය හැක්කේ එවිට පමණයි. සකාර ස්වરૂපය සුරදූත ස්වરૂපයේ සිටීම ඔබ අද්දුටුවා. මෙම මහ පොළවේ ජීවත්ව සිටන විට පවා ඔහු සුරදූතයෙක් වීම ඔබ අත්විඳා. ඔබ එවන් ස්ථිතියක් වර්ධනය කරගත යුතුයි. ආරම්භ කාලයේ බොහෝ දෙනෙකුට මෙහි දර්ශනයක් ලැබුණා. ඔවුන් ආලෝක හැර වෙනත් කිසිවක් දුටුවේ නැත. තවද ඔවුන්ට බොහෝ වාර ගණනාවක් Tamanගේ ආලෝකමත් සිරුරේ දර්ශනයක් ලැබුණා. ඔබ මුලදී දුටු කුමන නිදසුනක් වුවත් අවසානයේ ප්‍රායෝගික ස්වરૂපය වෙයි. ඔබ සිතුවිලි වල සාර්ථකත්වයේ ප්‍රතිඵලය දකීවි. ඔබ වචන වලින් උපදෙස් ලබා දෙන අන්දමින්ම ඔබට ඔබගේ සියලුම කටයුතු සිතුවිලි මගින් සිදු කිරීමට හැකි වේ.
විද්‍යාඥයින්ට උඩ ඉහළ සිටින අතර පෘථුවියෙන් උපදෙස් ලබා ගැනීමට හැකි වී තිබේ. එබැවින් ඔබට ශ්‍රේෂ්ඨ සිතුවිලි මාර්ගයෙන් ඔබගේ ක්‍රියාකාරකම් සිදු කළ නොහැකිද? ඇත්ත වශයෙන්ම විද්‍යාව අනුකරණය කර ඇත්තේ නිහඬියාවයි. එබැවින් ඔබට නිදසුනක් වීමට හැකිවනසේ ඒවා ඔබ ඉදිරියේ දැනටමත් පැහැදිලිව තිබේ. ඔබ කල්පයකට පෙර මෙය සිදු කළා. එබැවින් කිසිවක් පැවසීමට අවශ්‍ය නැත. ඔබ යමක් වචන වලින් පැහැදිලි කරන ආකාරයෙන්ම ඔබගේ සියලු කටයුතු සිතුවිලි මගින් නිමා කරන්න. ඔබ මෙය වැඩියෙන් අත්විඳිමින් එකිනෙකාට සමීප වන තරමට ඔබගේ සිතුවිලිද වඩාත් එක හා සමාන වනු ඇත. ආලෝක ස්වરૂප බවට පත්වීම නිසා ඔබගේ නිෂ්ඵල සිතුවිලි සහ කාලය අපතේ හැරීම අවසන් වූ විට ප්‍රායෝගික ස්වરૂපයක් බවට පත්වීමට ඇති සිතුවිලි පමණක් ඔබට ඇති වෙයි. ඔබට එම සිතුවිල්ල ඇතිවන අතර ප්‍රායෝගිකව එය සිදු කිරීමට යන පුද්ගලයාටද ඔහු එය කළ යුතුයි යන එම සිතුවිල්ලම ඇති වෙයි. මෙය නවතාවයයි. එහෙම නේද? මේ අන්දමින් ක්‍රියාකාරකම් සිදුවීම අන් අය දකින විට ඔබගේ ක්‍රියාකාරකම් සිදුවන්නේ යමෙකුට යම් දෙයක් පැවසීමෙන් නොව. නමුත් සංඥා මගින් බව ඔවුන්ට වැටහේ. ඔබ කෙනෙක් දෙස බලයි. එමෙන්ම ඔබගේ ඇස් දෙකින් ඒ පුද්ගලයාට වැටහේ. සූක්ෂම දේශය මෙහි නිර්මාණය කළ යුතුයි. අච්චා. වරදානය ඔබ බ්‍රහ්ම පියාට ආදරණීය වී ඔහුගේ දෑත් මගින් වැළඳීමට ලක්වීමෙන් ඔහුගේ බාහු ලෙස සේවය සිදු කරත්වා. පරම පියාට ආදරණීය වන දරුවන් නිරන්තරයෙන් බ්‍රහ්ම පියාගේ දෑත් මගින් වැළඳ ගැනීමට ලක් වී සිටී. බ්‍රහ්ම පියාගේ දෑත් ඔය දරුවන්ට ආරක්ෂාවේ මගකි. සුන්දර සහ ආදරණීය අය සෑම විටම දෑත තුල සිටී. එබැවින් සේවය කිරීමේදී ඔබ බාප් දාදාගේ බාහුවන අතර ඔබ පියාගේ දෑත් තුල සිටී. මෙම ජවනිකා දෙකම අත්දකින්න. විටක දෑත් මගින් වැළඳගෙන සිටින්න. එමෙන්ම විටක ඔහුගේ බාහුව ලෙස සේවය කරන්න. ඔබ පරමාත්ම දෙවියන්ගේ දකුණත් යන කුල්මත් භාවය ඇති කර ගන්න. පාඨය තෘප්තිය සහ සතුට යන විශේෂත්වය ඔබට පියාසර ස්ථිතියේ අත්දැකීම ලබා දෙයි. සෙනෙහසේ ගැලී සිටීමේ ස්ථිතිය අත්විඳින්න. ඔය දරුවන්ට ලබා දීමට පරම පියා ළඟ බොහෝ දේ ඇති නිසා අමෘත් වේලාවේ සිට ඔහු ඔය දරුවන්ව පෝෂණය කරයි. දවසේ ආරම්භය බොහෝ ශ්‍රේෂ්ඨයි. පරමාත්ම දෙවියන්ම ඔහු සමග හමු වූවක් සැමරීමට ඔබට අඬගසයි. ඔහු ඔබ සමග හදවතට සමීප කතා බහක යෙදී ඔබව බලයෙන් පුරවයි. පරම පියාගේ සෙනෙහසේ ගීත ඔබව උදෑසන අවදි කරවයි. ඔහු බොහෝ සෙනෙහසින් ඔබට අඬගසා ඔබව අවදි කරයි. මිහිරි දරුවනේ, ආදරණීය දරුවනේ, එන්න මෙම සෙනෙහසේ පෝෂණයේ ප්‍රායෝගික ස්වરૂපය පහසු යෝගී දිව්‍යක ස්වરૂපයෙන් අත්විඳින්න. ඕම් ශාන්ති.